මෙම ධම්සභා මණ්ඩපයට වැඩම අවදාළ පූජ්‍යපාද කෝරළෑගම සරණතිස්ස පින්වත් ස්වාමීන් වහන්සේව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. පින්වත්නි, මේ උතුම් සද්ධර්ම දේශනාව මෙලෙසින් මුල් ලොවටම බෙදා හරින්නට සිය බැතිබර දායකත්වයේ ලබා දෙන්නේ අංක 29න් 8 මලබාර් හරස්පාර ගම්පොළ ලිපිනෙහි පදිංචි දයානන්ද වික්‍රමසිංහ මහතා, රූපා වික්‍රමසිංහ මහත්මිය ඇතුළු එම පවුලේ සහෝදර සහෝදරියන් විසින්. එසේනම් සද්ධර්ම දේශනාව පැවැත්වීම සඳහා පින්වත් ස්වාමීන් වහන්සේට ගෞරව නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ පින්වත් පිරිස සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අනන්ත අප්‍රමාණ දයාවෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත්, එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි, ඊ타ත්ම ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් සකස් කරගන්නත්, නිවැරදි වූත් ධර්මානුකූල වූත් මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ පරම පවිත්‍ර චේතනාව මුදුන්පත් කරගෙනයි සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්නතනි, ධර්ම ශ්‍රවණය කිරීම, ඒ වගේම ධර්ම දානය කියන මේ කරුණු දෙකම මේ ශාසනය උගන්වා වදාළ මහා ශ්‍රේෂ්ඨ පින්කම්. විශේෂයෙන් ධර්ම දානමය පින්කම සියලුම දානයන් අභිභවනය කරන එකම දානය කියලයි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ. සියලුම දාන කියලා සඳහන් කරාම මේ සියලුම දාන මොනවද කියලා අපි දන්නෙත් නැහැ. කෙසේ වෙතත් දෙන්න පුළුවන් අන්තිම දානයේ හැටියට කල්පනා කළොත් ඒ ජීවිත දානය. අපේ ජීවිතේ තව කෙනෙක් වෙනුවෙන් පරිත්‍යාග කිරීම. ඉතින් මේ දානේ දෙන්න පුළුවන් බෝසතාණන් වහන්සේ නමකට විතරයි බොහොම ශ්‍රද්ධාවෙන් කැමැත්තෙන් දෙන්න පුළුවන් වෙන්නේ. බෝසතාණන් වහන්සේ කෙනෙකුත් පාරමිතා, උපපාරමිතා කියන මේ පාරමිතා කොටස් 20ක්
පාරමිතා හැටියට 10යි, උපපාරමිතා හැටියට ආපහු 10යි. මේ කොටස් 20ම සම්පූර්ණ කරලා පරමත්ත පාරමිතා මේ අන්තිම පාරමිතා 10 සම්පූර්ණ කරන වෙලාව තමයි ජීවිත දාණය දෙන්නේ. පළවෙනි පාරමිතා 10ේදී දාන පාරමිතාව සම්පූර්ණ කරනකොට Taman දුක් මහන්සි වෙලා හොයා සපයාගත්ත වස්තුව දන් දෙන්න නිර්ලෝභීව දන් දෙන්න පුළුවන්කම ඇති කර ගන්නවා. දෙවෙනි පාරමිතා ක්‍රමේදී තමන්ගේ ශරීර අවයව දන් දෙනවා. උපපාරමිතා අවස්ථාවේදී. පරමත්ත පාරමිතා කියන අවස්ථාවේදී තමයි ජීවිත දාණය දෙන්න පුරුදු කරන්නේ. එහෙමනම් ඒ තරම් ඉහළට ආපු කෙනෙකුට තමයි ජීවිත දාණය නමුත් දෙන්න පුළුවන්කම තියෙන්නේ. අතීතයේ රජ සිටු මැති ඇමතිවරු මේ මහ පොළොවත් දන් දීලා තියෙනවා. මහ පොළොව කියහම ගැඹුර හැටියට යොදුන් 2,40,000ක් විතර සඳහන් වෙන්නේ. එහෙමනම් මේ මහ පොළොව තුල මේ තරම් ගැඹුරු භූමිය තුල මොනතරම් වටිනා වස්තුන් කොයිතරම් ප්‍රමාණයක් ඇද්ද? මණික් තියෙන්නේත් මහ පොළොවේ යට. රත්තරන් තියෙන්නේත් මහ පොළොවේ යට. රිදී තියෙන්නේත් මහ පොළොවේ යට. මේ සාරබාර වස්තුන් තව නිදන් කරපු වස්තුන් බොහොමයි මහ පොළොව යට. එහෙනම් මහ පොළොව දන් දුන්න කියලා කියන්නේ මේ සියලුම දේවල් දාණයට අයිති වෙනවා. එතකොට මේ දාණය මේ ලෝකේ කෙනෙකුට නම් මිලකරන්න පුළුවන්කමක් නැහැ. එහෙනම් සියලුම දානයන් අභිභවනය කරන එකම දාණය කියලා කියන්නේ ජීවිතේ දන් දුන්නටත් වඩා මහ පොළොව දන් දුන්නටත් වඩා වටිනා දානයක් තමයි ධර්ම දාණය කියලා කියන්නේ. තරං උත්තරීතර මහත්ඵල මහානිසංසදායක කුසල් රැස් වෙනවා. සද්ධර්ම ශ්‍රවණය කිරීමත් ඊටාම මහත්ඵල මහානිසංසදායක පින්කමක්. හැබැයි බුදු පියාණන් වහන්සේ දේශනා කළා හරියටම බණ අහන්න කියලා. හරියටම බණ ඇහුවොත් මහා කල්ප 9කට ආනිසංස ලැබෙනවා. හරියටම බණ අහන්නේ කොහොමද කියන කාරණාව බුදු පියාණන් වහන්සේ අනීවරණ කියන සූත්‍රයෙන් අපිට දේශනා කළා. සද්ධර්ම ශ්‍රවණය කරන හැම කෙනෙක් ගාවම තියෙන්න ඕනේ මහා ලොකු බලාපොරොත්තුවක්. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගඵලයක් අවබෝධ වේවා කියන සිතුවිල්ලම තියෙන්න ඕනේ. මේකට සඳහන් කරන්නේ මහත් වූ බලාපොරොත්තුව. මේ බලාපොරොත්තුවෙන් යුක්තවම සද්ධර්ම ශ්‍රවණය කරනවා නම් ඔහුගේ හිත ධර්මයෙන් පිටට ගමන් නොකරන හිතක්. ධර්මයේ තුලම රඳවාගත් සිතකින් සද්ධර්ම ශ්‍රවණය කළොත් බණපද මනාව වැටහෙනවා. මනාව ධර්මය අවබෝධ වෙනවා. ත්‍රි හේතුක ප්‍රතිසන්දියකුත් ලැබලා තියෙනවා නම් ඒ ජීවිතෙම මගඵල ලබන්න වාසනාවත් ඔහුට උදා කරන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් අපිත් මේ උතුම් ප්‍රාර්ථනාව මුදුන්පත් කරගෙනම ප්‍රාර්ථනාවෙන් යුක්තවම සද්ධර්ම ශ්‍රවණය කරමු. එයින් ලැබෙන උතුම් කුසලය මාර්ගඵල නිර්වාණ අවබෝධය සඳහා අපි සියලු දෙනාට මේ කාන්ත වූ පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පිනතනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට යොදා ගන්න කල්පනා කළේ ත්‍රිපිටකයේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන ඊටාම සුවිශේෂී වූ සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාව මජ්ක්‍ධිම නිකායේ හඳුන්වලා තියෙන්නේ ධම්මචේතිය නමින්. ධම්මචේතිය ධර්ම චෛත්‍ය කියන නමින් තමයි මේ සූත්‍රය හඳුන්වන්නේ. කොසල් රජතුමා අරමුණු වෙලා තමයි මේ දේශනාව කෙරෙන්නේ. කොසල් රජතුමා පිළිබඳවත් වචන කීපයක් මේ සූත්‍ර දේශනාවේදී අපි සිහිපත් කළ යුතුමයි. මොකද එතුමා මේ දේශනාවට මුල් වෙන නිසා. මේ කොසල් මහරජතුමා කියලා කියන්නේ මුළු දඹදිවටම හිටියේ මහා ප්‍රබල සටන්කාමීන් 3 දෙනයි. මේ සටන්කාමීන් 3 දෙනාගෙන් එක්කෙනෙක් තමයි කොසල් රජුරු. මුළු ජම්බුද්වීපයටම හිටියේ මේ මහා සටන්කාමීන් 3 දෙනයි. ඉතින්
කොසල් රජුරුව එක්කෙනෙක්, බන්දුල මල්ල එක්කෙනෙක්, මහාලි ලිච්ඡවි රජතුමා එක්කෙනෙක්. මේ තමයි සටන්කාමීන් 3 දෙනා. මේ අයට වඩා දක්ෂ සටන්කාමීන් දඹදිව හිටියා. ඒ වුණාට ඒ සටන්කාමීන් කවදාවත් යුද්ධ කරන්නේ නැහැ. ප්‍රාණඝාතය කරන්නේ නැති නිසා ඒගොල්ලෝ මෙතන ඉස්මතු කරලා පෙන්වන්නේ නැහැ. ඒ කවුද? ඒ සමයි භාග්‍යතුන් වහන්සේගේ මෑණියන්ගේ පාර්ශවයයි පියාණන්ගේ පාර්ශවයේ ඥාතීන්. ශාක්‍ය සහ කෝලිය වංශිකයෝ ලෝක ධාතුවේ අති ඉහළම සටන්කාමීන්. හැබැයි කවදාවත් ප්‍රාණඝාත කරන්නේ නැති නිසා ඒගොල්ලෝ යුද්ධයට යන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ කොයිතරම් දක්ෂද කියන කරුණු කාරණා ධර්මයේ අනාවරණය කරලා තියෙනවා තැන් තැන් වල. ඉතින් ඒ තරම් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න කාල වේලාව නොවෙන නිසා මේ 3 දෙනා තමයි ඉස්මතු වෙලා පේන්නේ මහා සටන්කාමීන් හැටියට. ඉතින් මේ හැකියාව කොච්චරද කියලා වෙනම පැහැදිලි කරලා තියෙනවා. කෙටියෙන්ම සඳහන් කළොත් අවුරුදු 80 දී කොසල් රජුරවන්ට හිතෙනවා කාසි කෝසල කියන ජනපද දෙකට විරුද්ධව තනියම යුද්ධ කරන්න. මේ තමන්ගේ රාජ්‍ය දෙක. මේ ධම්මචේතිය සූත්‍රය භාග්‍යතුන් වහන්සේත් එක්ක රජුරුව මේ සාකච්ඡාව කරලා එළියට එනකොට රජුරවන්ට රාජ්‍ය අහිමි වෙලයි තියෙන්නේ. ඉතින් රජුරුව එළියට එනකොට දැනගන්නවා මට රාජ්‍ය අහිමි කියලා. ඒ වෙලාවේ හිතෙනවා මට අහිමි වෙච්ච මගේ රාජ්‍ය ආපහු ලබා ගන්න ඕනේ. ලබා ගන්න නම් දැනට කෙනෙක් රජ වෙලා ඉන්නවා. ඒ රජුරුවත් එක්ක යුද්ධ කරන්න ඕනේ. ඉතින් ඒ රජුරුවත් එක්ක යුද්ධ කරනවා කියලා කියන්නේ රජුරුවත් එක්ක මේ කාසි කෝසල කියන ජනපද දෙකම ඉන්නවා. එහෙනම් මේ ජනපද දෙකට විරුද්ධව තනියම යුද්ධ කරන්නයි හිතෙන්නේ. අපිටත් සමහර ලාවට හිතෙන්න පුළුවන් ද්වේෂ සහගත හිතක් ඇති වෙච්චාම 10 දෙනෙක් ආවත් ගහ ගන්නවා කියලා. හැබැයි ඒක සිතුවිලි මාත්‍රයක් විතරයි. ඒ වුණාට කොසල් රජුරෝ මේ ජනපද දෙකටම විරුද්ධව යුද්ධ කරනවා කියලා කල්පනා කරන්නේ ඒක සිතුවිලි මාත්‍රයක් එහෙම නෙවෙයි. අවශ්‍ය නම් යුද්ධ කරන්න පුළුවන් නිසා. අනික මේ සිතුවිල්ල පහළ වෙන්නේ තරුණ කාලෙත් නෙමෙයි අවුරුදු 80 දී. කොයිතරම් තමන්ගේ ශිල්පය ගැන මනාව අවබෝධයක් ශක්තියක් තියෙනවද? ඉතින් එහෙමනම් කොහොම පුළුවන්ද කියන කාරණාව මේ සූත්‍ර දේශනාවෙදිම ඉදිරියට පැහැදිලි වෙනවා. ඉතින් කොසල් රජුරෝ තමයි මේ දේශනාවට මුල් වෙන්නේ. මේ දේශනාව කරන්නේ කොසල් රජුරෝ. ධම්මචේතිය සූත්‍රයේ දේශනා කරන්නේ කොසල් රජුරෝ. සමහර වෙලාවට නම් කෙනෙක් කතා කරනවා කොසල් රජුරෝ කියලා කියන්නේ මහා අඥාන රජෙක් කියලා. සමහර තැන්වල එහෙම වැඩත් කරලා තියෙනවා. ඒ බවත් මේ සූත්‍ර දේශනාවෙම පේනවා. කෙසේ වෙතත් අපිට මේ අඥාන කියන වචනේ පාවිච්චි කරන්න බැරුව යනවා. ලෞතුරා බුදු කෙනෙක් අනුමත කරන කාරණාවක් දේශනා කරන්න යම් කෙනෙකුට පුළුවන් නම් ඒ පුජ්‍යලයා මොනතරම් ඥානවන්තද කියන කාරණාව ආපහු හිතන්න ඕනේ. මේ ධම්මචේතිය සූත්‍රය දේශනා කරන්නේ කොසල් රජුරු. බුදු පියාණන් වහන්සේ මේ සූත්‍රය අනුමත කරනවා. එක වචනයක්වත් අඩු කරන්නේවත් වැඩි කරන්නේවත් නැහැ. රජ්ජුරුව පිට වෙලා ගියාට පස්සේ භික්ෂූන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණ කොසල් රජු ධර්මචෛත්‍යයන් පිළිබඳව සඳහන් කළා. ඒ ධර්මචෛත්‍යයන් ඒ විදිහටම සමාදන් වෙලා ජීවිතේ ඒ ධර්මචෛත්‍යයන් ජීවිතේට එක කොටසක් බවට අංගයක් බවට පත් කරගන්න කියලා භික්ෂූන් වහන්සේලාට මතක් කරනවා. රජ්ජුරුව කරපු දේශනාවේ මෙන්න මේ වචන මෙතන අඩු වෙන්න ඕනේ මෙතෙන්ට අලුතෙන් කොටස් එකතු වෙන්න ඕනේ කියලා මොකවත් එහෙම භාග්‍යතුන් වහන්සේ එකතු කරලා නැහැ. එහෙනම් ඒ නිසා කොසල් රජුරෝ මෙතෙන්ට හරියට විශේෂයි. සමහර කෙනෙක් විමසනවා මේ කොසල් රජුරෝ පිළිබඳව ධර්මයේ සඳහන් කරනවා කොසල් රජුරෝ මේ තරම් මහා පිංකම් කරලා තියෙනවා. අසදෘශ්‍ය මහා දානය එහෙම 500ක් බුද්ධ ප්‍රමුඛ 500ක් භික්ෂූන් වහන්සේලාට දාන දෙන්න වියදම් කරලා තියෙන මුදල රන් කහවණු කෝටි 14ක් කියලා සඳහන් කරන්නේ. මේ 500කට දන් දෙන්න. ඉතින් මේ වාගේ මහා දම්පින්කම් කරපු කොසල් රජුරෝ මාර්ගඵලයක්වත් අවබෝධ කෙරුවේ නෑ නේද කියලා සමහර අය බොහොම පහළ වචන වලිනුත් කොසල් රජුරෝ පිළිබඳව කතා කරන අවස්ථා ඇහෙනවා දකින්නවා. කෙසේ වෙතත් මේ දස බෝධිසත්ව වත්තු කතා
කියන පැරණි ග්‍රන්ථයේ සඳහන් කරනවා කොසල් මහරජුන් කියලා කියන්නේ බෝධිසත්වයෙක් බව. අපේ බුදු පියාණන් වහන්සේ ශ්‍රී මුක දේශනාවෙන් දේශනා කළ අනාගතයේ පහළ වෙන ලෞතර බුදුරජාණන් වහන්සේලා 10 දෙනෙක් අතර කොසල් රජතුමත් ඉන්නවා කියන සඳහනකුත් සඳහන් කරලා තියෙනවා. එතන ඉන්නත් පුළුවන් නැතත් කොසල් රජුරෝ කියලා කියන්නේ බෝධිසත්වයෙක් බව තමයි සිහිපත් කරන්නේ අනාගතයේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කළ. නැත්තම් දවසකට දෙපාරක් බුදු පියාණන් වහන්සේ මුණ ගැහෙන, දවසකට දෙපාරක් බුදුරජාණන් වහන්සේත් එක්ක දහම් කරුණු සාකච්ඡා කරන, නිරන්තරයෙන් ඊටාම සමීපව බුදු පියාණන් වහන්සේ ආශ්‍රය නිශ්‍රය කරන්ට යෙදුන කොසල් මහරජතුමා මාර්ගඵලයක් අවබෝධ නොකරන්න ඇත්තේ නිසා. ඉතින් ඒ නිසාත් කොසල් රජුරෝ කියන්නේ මහ වටින ශ්‍රේෂ්ඨ චරිතයක්. ඉතින් මම සඳහන් කළා සමහර තැන්වල රජුරෝ වැඩිම හිතන්නේ නැතුවත් නැතම් වැඩ කරලා තියෙනවා කියලා. කොසල් රජුරුවන්ගේ මේ සූත්‍රයේ දේශනා කරන කාලේ සඳහන් කරන කාලේ මේ ධර්ම චෛත්‍යයන් ප්‍රකාශ කරන කාලේ කොසල් රජුරෝ සෑහෙන මානසික වේදනාවක ඉන්න කාලයක්. හේතුව තමයි මේ කොසල් රජුරුවෝයි මහාලි ලිච්ඡවී බන්දුල මල්ල කියන මේ තුන් දෙනා එකට තක්ෂලාවේ ඉගෙන ගන්න. එක පන්තියේ ඉගෙන ගන්න අය. ඉතින් මේ තුන් දෙනා තමයි අරුම පුදුම සටන් කාමීන් තුන් දෙනා. කොසල් රජුරවන්ට ශිල්ප ප්‍රගුණ කළාට පස්සේ තමන්ගේ පියාණන් සහ ඥාතීන් ඉස්සරහා ශිල්ප දැක්වුවාට පස්සේ මේ කාසි කෝසල කියන ජනපද දෙකේ රාජ්‍ය ලැබෙනවා. දඹදිව තියෙන්නේ මහා රාජාණ්ඩු 4යි. ඒ රාජාණ්ඩු 4නුත් ඉතා විශාල අති ප්‍රබල රාජාණ්ඩුව තමයි මේ කාසි කෝසල කියන රාජ්‍යය. ඉතින් මේ කුමාරයාට ඒ රාජ්‍යයේ රජකම ලැබෙනවා. මහාලි ලිච්ඡවි කියලා කියන්නේ ලිච්ඡවි රජ කෙනෙක්. විශාලා මහනුවර. ඉතින් බොහෝම ලස්සනයි. බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවානේ දෙවියන් ජීවමානව දැකලා නැත්තම් ලිච්ඡවීන් දිහා බලන්න කියලා. දෙවියෝ දැක්කහා සමානයි. තරම්ම රූප సౌందර්යයෙන් පිරිසිදු බවින් පැහැපත් හමින් අනුුණයි. ඉතින් මහාලි ලිච්ඡවි තමන් ඉගෙනගත්ත ශිල්පය තමන්ගේ ඥාති මිත්‍රාදීන් ඉදිරියේ ප්‍රදර්ශනය කරන්න ගියපු වෙලාවේ තමන් අතින් සිද්ධ වෙන පුංචි අත්වැරදීමක් නිසා ඇස් දෙකම අන්ධ වෙනවා. ඒ නිසා එයාට රජකම ලැබෙන්නේ නැහැ. රජුරුවන්ගේ ප්‍රධාන සෙනවියා බවට පත් වෙන්නේ අනික් පුජ්‍යලයා. මේ පුජ්‍යලයා ශිල්ප දක්වන්න ගියපු වෙලාවේ එයාගේ පරම්පරාවේ අය මෙයාට රජකම දෙන්න ඒ තරම් ලොකු කැමැත්තක් නැහැ. කැමැත්තක් නැත්තේ එයාට වඩා වැඩිමල් අය තව ඉන්න නිසා. කෙසේ වෙතත් ශිල්ප දක්වන්න ගිහිල්ලා මෙයා පරද්දනවා. පරද්දන්න වෙන හේතුවක් නිසා නෙමෙයි. මෙයාට කියන්නේ ශිල්ප ප්‍රදර්ශනය කරන්න නම් මේ උණගස් 60 වගේ එකට අල්ලලා මිටි බැඳලා හිටවලා තියෙනවා. මේ උණ මිටි එකපාර කඩුවෙන් කපන්න ඕන. උණගස් 60ක්. ඉතින් මේක කපන්න තරම් මෙයා හරි දක්ෂයි. හැබැයි මේ හැම උණ මිටියක් මැද්දෙම කම්බි කූරක් දාලා තියෙනවා. නමුත් මෙයා මොනතරම් දක්ෂද කියනවා නම් මේ උණ මිටි 69ක් කපනවා කම්බි කූරක් තියනවා කියලාවත් එයාට ගාණක් නැහැ. බන්දුල මල්ල. මල්ල රජුරුවන්ගේ පුතා. 60 වෙනි නැත්නම් අවසාන මිටිය කපන වෙලාවේ මෙයාගේ කඩුව යකඩ කූරේ ගැටෙනකොට සද්දයක් ඇහෙනවා. ඒ වෙලාවේ ඥාතීන් තීරණය කරනවා හරියටම ශිල්ප දක්වන්න බැරි වුණා කියලා. ඥාතීන්ගේ උපාය සාර්ථකයි. ඒ වෙලාවේ බන්දුල මල්ලට හිතෙනවා මේ සියලුම නෑදෑයෝ මරනවා කියලා. ඒ වෙලාවේ අනික් ඥාතීන් සහ අම්මා කියනවා ඔබට රජකම දෙන්න කලින් වැඩිමහල් අයට රජකම දෙන්න වෙනවා. ඒ නිසා මේ පිළිබඳව කලබල වෙන්න එපා කියලා. ඒ වෙලාවේ කියනවා එහෙනම් මමගේ යාළුවා හොයාගෙන යනවා. එහෙම කියලා තමයි කොසල් රජුරු හොයාගෙන ඉන්නේ. ඉතින් කොසල් රජුන්ට හරි සතුටුයි. බන්දුල මල්ල තමන් ළඟ සේවය කරන්න එන එක පිළිබඳව. ඒ නිසා බොහෝම සතුටින් මෙයාට ප්‍රධාන අමාත්‍ය තනතුරම දෙනවා. ඉතින් බන්දුල මල්ලට පස්සේ කාලේ මේ නගරේ යනකොට දැනෙනවා කොසල් රාජ්‍යයේ ඉන්න විනිසුරුවරු අල්ලස් අරගෙන තමයි නඩු විසඳන්නේ කියලා. සාධාරණ නෑ. අසාධාරණයි නඩු විසඳීම.
ඒ කාරණාව රජුරවන්ට ප්‍රකාශ කළාට පස්සේ රජුරෝ බොහෝම සතුටටපත් වෙලා බන්දුල මල්ලගේ ප්‍රධාන අමාත්‍ය තනතුර අයින් කරලා එයාට ප්‍රධාන අග්‍ර විනිශ්චයකාර තනතුර දෙනවා. ඉතින් මෙයා අර අසාධාරණ විනිසුරු ඔක්කොම අයින් කරලා දැම්මා. පස්සේ කාලෙක මේ අයින් කරපු විනිසුරුව තමන්ගේ හිතේ කේන්තිය තියාගෙන ඉඳලා රජුරවන්ට කේලම් කියනවා. මොකද බන්දුල මල්ලට දරුවෝ කොච්චර ඉන්නවද? බන්දුල මල්ලට දරුවෝ 32ක් ඉන්නවා. බන්දුල මල්ලිකා තමයි මෙයාගේ බිසව. මේ දරුවෝ 32 දෙනාම තාත්තා වාගේම දක්ෂයි. විශේෂයෙන් බන්දුල මල්ල කියන්නේ වාලවේදියෙක් කියලා හඳුන්වන්නේ. කාටද මේ වාලවේදීන් කියන්නේ එතකොට? වාලවේදීන් කියලා කියන්නේ දුනු ශිල්පයට අතිශයින්ම දක්ෂ අය. මේ වාලවේදීන් නම් කරනකොට අස්වැයෙකුගේ ලෝම ගහක් අරගෙන ඒ ලෝම ගහේ එක පැත්තක ගැට ගහනවා වෙන යමක් බටු ගෙඩියක් හරි දොඩම් ගෙඩියක් හරි මොකක් හරි ආධාරකයක් ගැට ගහලා ලෝම ගහේ අනික් කෙළවර තව ලීයක ගැට ගහනවා. ගැට ගහලා උඩ එල්ලනවා සෑහෙන උඩ. රියන් 10කට වඩා උඩින් වගේ තමයි එල්ලන්නේ. එහෙම එල්ලලා රියන් 10කට වඩා ඈතට මේගොල්ලෝ අරගෙන යනවා. අරගෙන ගිහිල්ලා මේගොල්ලන්ට විදින්න කියනවා. අර දොඩම් ගෙඩියට වදින්නත් බෑ. එල්ලලා තියෙන උඩ ආධාරකයේ ඊතලයේ වදින්නත් බෑ. මේක එල්ලෙන්නේ අස්වැයෙකුගේ ලෝම ගහකින්. මේ ලෝම ගහට විදින්න ඕනේ. නමුත් මේ වෙනකොට ආධාරකයක් පේනවා, පල්ලෙහින් එල්ලෙන එකක් පේනවා, ගෙඩියක් පේනවා. නමුත් ලෝම ගහ පේන්නේ නැති තරම් දුරක ඉන්නේ. නමුත් විදින්න ඕනේ හරියටම ලෝම ගහ කැඩිලා බිම වැටෙන්න. සඳහන් කරනවා මේගොල්ලෝ විදිනවා. ඒ වුණාට දොඩම් ගෙඩිය බිම වැටෙන්නේ නැහැ. එතකොට අනික් අය හැමෝම හිතන්නේ ඇති අස්සලෝමයට විද ගන්න බැරි වුණා කියලා. නමුත් මේක පහලට අරන් බලහම මේගොල්ලන්ගේ ඊතලයේ අස්සලෝමයේ දෙකට ඉරාගෙන මැද්දෙන් ගමන් කරලා තියෙනවා. ලෝම ගහවත් කැඩෙන්නේ නැහැ. තරම් සියුම් විදිහට විදින්න පුළුවන් අයට තමයි මේ වාල වේදීන් කියලා කියන්නේ. ඒ කාලේ මේ දක්ෂ දුනු ශිල්පීන්ට දුන්න උපාධියක් මේ වාල වේදී උපාධිය. බන්දුල මල්ල කියලා කියන්නේ ඒ වාගේ වාල වේදියෙක්. තාත්තා යම්සේ දක්ෂද මේ පුත්තු 32 දෙනාමත් ඒ වගේම දක්ෂයි. හැබැයි ඉතින් තාත්තයි පුත්තු 32 දෙනායි මගට බැස්සහම ඕනෑම රාජ්‍යයක් හෙලවෙනවා. මොකද මේ තරම් දක්ෂයි. මේ නිසාම අර අයින් කරපු විනිශ්චයකාරයෝ ටික රජ්ජුරුවන්ට ගිහිල්ලා ගතු කියනවා මහරජ තාත්තයි පුත්තු 32 දෙනා එකතු වෙලා ගමන් කරනකොට නම් හරි ලස්සනයි, හරි තේජාන්විතයි. නමුත් ඔබතුමා බලාගෙන ඉන්නේ මේ තාත්තයි පුත්තු ටිකයි එකතු වෙලා මේ රාජ්‍ය පැහැර ගන්නකන්ද? බන්දුල කියන්නේ කවුද කියලා ඔබතුමා හරියට දන්නේ නැහැ කියලා කියනවා. මේ වගේ එහෙම් මෙහෙන් චුට්ට චුට්ට සැක උපදින්න තමයි කියන්නේ. අන්තිමට රජ්ජුරුව තීරණය කරනවා ඇත්ත වෙන්න පුළුවන් බන්දුල කියන්නේ මෙහෙම කෙනෙක්. මේ වගේ දක්ෂයෙක්. ඉතින් ටික ටික මේ කට්ටිය රාජ්‍යයට විරුද්ධව කුමන්ත්‍රණ කරනවද දන්නේ නැහැ. එහෙම සැකයක් ඇති වෙනවා. ඒ නිසා රාජ්‍යෙම වෙනත් ප්‍රදේශයක කැරැල්ලක් ඇති කරනවා රජුරෝ හිතාමතාම. ඇති කරවලා බන්දුල මල්ලට කියනවා ගිහිල්ලා මේ කැරැල්ල සංසිඳවලා එන්න කියලා. ඉතින් තාත්තා පුතු ටිකත් අනගහගෙන තමයි යන්නේ. ඉතින් බන්දුල එනවා කියලා ආරංචි වෙනකොටම කැරැල්ල එහෙම්මම නැතුව යනවා. ඒගොල්ලෝ අයි කැරලි ගහන්න ඉතුරු වෙන්නේ නැහැ. බන්දුල සෙන්පතියා එනවා කියන වචන මාත්‍රයත් ඒගොල්ලෝ බයයි. ඒ නිසා කැරැල්ල සංසිඳනවා. මේගොල්ලෝ ආපහු එනකොට රජ්ජුරුව වෙන විශාල යෝධ කණ්ඩායමක් මග හංගලා තියෙනවා. බන්දුල මල්ල සහ පුත්තු ටික මරන්න. ඉතින් මේගොල්ලෝ යුද්ධයකට සූදානම් වෙලා නෙමෙයි එන්නේ. රථවල නැගලා තමන්ගේ යුද උපකරණ රථවල තැම්පත් කරලා එන ගමනක්. ඒන අතරේ විශාල යෝධ මුලක් කඩාගෙන පැනලා බන්දුල මල්ලයි දරුවෝ ටිකයි සියලු දෙනාම බෙල්ල කපලා මරනවා. ඉතින් මේ වෙලාවේ තමයි අපි අය අහලා තියෙනවා මල්ලිකා දේවිය මේ වෙලාවේ දානේ පූජා කරන වෙලාව. ඉතින් අර ගිතෙල් කලේ බිඳිච්ච වෙලාවේ මතක් කරනවා දුක හිතුණාද ගිතෙල් කලේ බිඳුනට? ඒ වෙලාවේ තමයි කියන්නේ ස්වාමීනි ගිතෙල් කලේ ගැන මොනවද හිතන්නේ? ඔබ වහන්සේලා දානෙට වඩින වෙලාවේ මගේ ස්වාමියයි පුත්තු 32 දෙනායි තන තන කපලා කොටලා මරලා දාලා කියන ලිපිය මට ලැබුණා. ස්වාමීනි හසුන්පත තාම ඉනේ ගහගෙන ඉන්නේ.
දානින් පස්සේ තමයි මම ඒ වෙනුවෙන් කරන්න දෙන ඉතුරු කටයුතු කරන්නේ. මට ඒ වාගේ ඉවසීමක් තියෙනවා ස්වාමීනි ගිතෙල් කලයක් ගැන මං හිතන්නේ නැහැ කියලා ලියුම පෙන්නනවා. ඉතින් රජුරුව පස්සේ තොරතුරු හොයලා බලනවා මේ ඇත්තමද? හැබැයි රජුරවන්ට වැරදුනා. ඉතින් තොරතුරු හොයන්න තිබෙ කලින්. මේක දරා ගන්නම බැරි නිසා බන්දුල මල්ලගේ සහෝදරියගේ පුතාට දෙනවා බන්දුල මල්ලට තිබිච්ච තනතුර. දීඝකාරායන ඇමති. දීඝකාරායන දන්නවා සහෝදරයන් නැත්නම් සහෝදරියෝ ටිකයි මාමයි මරලා දැම්මේ රජුරෝ හිතාමතා කියලා. දීඝකාරායනගේ හිතේ හැම වෙලාවෙම තියෙනවා පලිගන්න චේතනාව. රජුරුවන්ගෙන් කොයි වෙලාවෙ හරි සහෝදරියෝ ටිකයි මාමයි මරාපු පලිය ගන්නවමයි. ඒ නිසා දීඝකාරායන රජුරුවන්ට ඊටාම සමීපයි, ඊටාම දක්ෂයි. රජුරුව දැන් මොනවද මගෙන් අහන්නේ කියලා දීඝකාරායන හිතනවා. හිතලා අහන ගමන් උත්තර දෙනවා. රජුරුවන්ගේ ප්‍රසාදයේ උදෙසා. විශේෂයෙන් දීඝකාරායන දන්නවා දවසකට එක වතාවක්වත් බුදුරජාණන් වහන්සේ ඉන්නේ කොහෙද කියලා නම් අහනවමයි. ඉතින් දීඝකාරායන එල්ලි වෙනකොටම හොයාගන්නේ අද බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ කොහෙද කියලා. ඉතින් මේ වාගේ හරි දක්ෂව ඉන්නේ දීඝකාරායන. එක දවසක් රජුරෝ යනවා මල්ලිකා මුණ ගැහෙන්න. ගිහිල්ලා අහනවා ඔබේ ස්වාමියා මේ රාජ්‍යයට විරුද්ධව යම් කැරලි කුමන්ත්‍රණයක යෙදලා හිටියද කියලා. ඒ වෙලාවේ මල්ලිකා සඳහන් කරනවා මහරජ මොනවද මේ අහන්නේ? මගේ ස්වාමියා තරම් මේ රටට ආදරය කරපු තවත් කෙනෙක් මේ රටේ ඉන්නවා කියලා මම දන්නේ මගේ දරුවෝ තරම් මේ රටට ආදරය කරපු පිරිසක් මේ රටේ ඉන්නවා කියලා මම දන්නේ රටට ආදරය කළා වගේ මගේ ස්වාමියයි මගේ දරුවෝයි යම් වෙලාවක යම් තැනක විවේකීව සාකච්ඡාවක් කළා නම් මේ රට රකින්න හැටි මේ රජු රකින්න හැටි තමයි ඒගොල්ලන්ගේ සාකච්ඡාවේ තිබුණේ. නැතුව රටට විරුද්ධ කුමන්ත්‍රණය කිරීමක් නෙමෙයි රට රකින්න වෑයමක් තමයි ඒගොල්ලෝ ගාව තිබුණේ. ඉතින් මේ කාරණාව ඇහුවට පස්සේ මල්ලිකත් දන්නවා රජුරෝ තමයි මේ වැඩේ කෙරෙව්වේ කියලා. මේ කාරණාව ඇහුවට පස්සේ රජුරෝ හොඳටම දුක් වෙනවා. ඒ නිසා රජුරවන්ට රජමාලිගාවට වෙලා ඉන්න බෑ. රජමාලිගාවට වෙලා ඉන්න බැරි නිසා රජුරෝ දවල් 30ෙම මහ කැලෑවල් වල තමයි ඉන්නේ. කාගේවත් කටහඬ ඇහෙන්නේ නැති තැන් වලට වෙලා තමයි ඉන්නේ. මල්ලිකා ස්වාමියෝයි දරුවෝ ටිකයි ආදාහනය කරලා ලේලිවරු ටික කැඳවලා ඒගොල්ලන්ට කියනවා කවුරුවත් එක්ක වෛර බඳින්න එපා. මේ වගේ අපිට අරගන්න හරි වටිනා ආදර්ශ තියෙන මේ ධර්ම කාරණා තුල. මල්ලිකාව මේ නැන්දම්මා හේලියන්ට උපදෙස් දෙනවා. කවුරුවත් කිසි කෙනෙක් එක්ක වෛර බඳින්න යන්න එපා. ඔබේ ස්වාමිවරු මැරිච්ච බව ඇත්ත. නමුත් මේක කෙනෙක් කරවපු බවත් ඇත්ත. ඒ වුණාට මගේ ස්වාමියාත් එතන ඉන්නවනේ. එහෙනම් මගේ ස්වාමියයි ඔබලාගේ ස්වාමිවරු මේ සංසාරේ එකතු වෙලා මහා කර්මයක් කරලා තියෙනවා. මේ කෙසේ නමුත් මේ වින්දනය කෙරුවේ ඒ කර්මය. ඒ නිසා ඒගොල්ලන්ගේ කර්මය තවත් ආත්මිකින් ඒගොල්ලෝ ගෙවලා ඉවර කළා. ඒකට මහන්සි වෙන්න ගිහිල්ලා අපි අලුතෙන් අමුතුවෙන් කර්ම රැස් කරන්න අවශ්‍ය නැහැ. එනම් මේක මං හිතනවා වර්තමාන සමාජයේ පුදුම ආදර්ශමත් කතාවක්. ඒගොල්ලෝ කර්ම ගෙවනවා. ඒගොල්ලෝ වෙනුවෙන් අය අනික් අය කර්ම රැස් කරන්න අවශ්‍ය නැහැ. මල්ලිකා තමන්ගේ කටයුතු ඉවර කළා. තමන්ගේ ගම් ප්‍රදේශයට ගියා. ලේලිවරුත් තමන්ගේ ගම් ප්‍රදේශ වලට පිටත් වෙලා ගියා ස්වාමිවරු අහිමි නිසා. ඉතින් රජුරෝ කැලෑවල් වල තමයි ඉන්නේ. ගිහිල්ලා කැලෑවල මහ විශාල ගස් කොළන් වනස්පති රුක්ෂ මේ ගස් අතර තියෙන ගුහාවල් වගේ ගස් අතර මොකද සමහර ගස්වල අපි දකිනවා අර මුල් උඩට මතුවෙලා අපි කියන්නේ ඒවට ඇටුවන් කියලා. මේ අතර හරියට නිකන් කුටි වගේ විශාල ගස්. මෙන්න මේ තැන් වලට ගිහිල්ලා නිදහසේ ඉඳලා තමන්ගේ හිත සනස ගන්න රජුරු හරි කැමතියි. ඉතින් එක දවසක් මේ වාගේ කැලෑවේ ඉන්න වෙලාවේ මේ මහා රුක්ෂ මූලයන් දකිනකොට රජුරන්ට මතක් වෙනවා බුදුරජාණන් වහන්සේ. මේ භාග්‍යවත් නැමැති මහා ශ්‍රේෂ්ඨ පුරුෂයා මෙන්න මේ වාගේ විවේක තැන්වල තමයි ජීවත් වෙන්න කැමති කියලා හිතෙනකොටම බුදුරජාණන් වහන්සේ මතක් වෙනවා. එහෙම මතක් වෙලා දීඝකාරායනට කතා කරලා අහනවා දීඝකාරායන අද බුදුරජාණන් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ කියලා. එයා සූදානමින් ඉන්න තැන කියන්නේ. ඉතින් මේ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ ශාක්‍ය ජනපදයේම
වේද තලුම්ප කියන නියංගමේ. කොසල් රජුරුව මේ වෙනකොට ඉන්නේ නගරක කියන ගමේ තමයි කොසල් රජුරුව ඉන්නේ. වේද තලුම්ප නියම් ගමේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා කියනකොට රජුරුව අහනවා එතෙන්ට කොච්චර දුරද? ඒ වෙලාවේ අමාත්‍යවරයා කියනවා ස්වාමීනි එතෙන්ට යොදුන් 3ක් තියෙනවා. ඒ කියන්නේ 70ක්ම 48කට ඈතින් තමයි භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ. දවල් කාලේ යන්න බැරිද එතෙන්ට කියලා ඇහුවා. පුළුවන් ස්වාමීනි. හොඳටම පුළුවන්. අපිට හවස් වෙනකොට මේ පැත්තේ යන්න පුළුවන්. ඒ කියන්නේ එහෙනම් එදා ඒ තරම් වේගෙන් ගමන් කරන රථ තිබ්බා. මොකද 70ක්ම 48ක් නොබෝ වෙලාවකින් යන්න පුළුවන් කියලා මෙයා කියනවා. ඒ වෙලාවේ රජුෝ කියනවා එහෙනම් දීඝකාරායන වහාම ගද්‍රබද්‍ර යානා ලෑස්ති කරන්න. මේ ගද්‍රබද්‍ර යානා කියලා කියන්නේ සුන්දර සුන්දර රථ, හරි අලංකාර රථ කියන වචනේ තමයි මේ ගද්‍රබද්‍ර යානා කියලා කියන්නේ. ආරක්ෂක විධිවිධාන සියල්ල සම්පූර්ණ කරන්න. ඒ කියන්නේ දැන් මේ යන්නේ මහ රජෙක්. ඒ නිසා ඉස්සරහින් ආරක්ෂක රථ ගමන් කරනවා, පිටුපස්සෙන් ආරක්ෂක රථ ගමන් කරනවා, රජුරු මැද්දේ ඉන්නේ. ඉතින් මේ රථ පෙරහැරින් රජුරු බොහොම ඉක්මනට වේද තලුම්ප කියන නියංගමට ළඟා වෙලා බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න ප්‍රදේශයටත් ළඟා වෙලා රථයෙන් යන්න පුළුවන් තරම් දුර රථයෙන් ගිහිල්ලා එතනින් පස්සේ රථයෙන් බැහැලා පාගමනින් භාග්‍යතුන් වහන්සේ ඉන්නවා කියන තැනට ගමන් කරනවා. ගමන් කරනකොට ඉස්සරහින් මුණ ගැහෙන භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කොහෙද? ඒ වෙලාවේ මේ භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා මහරජ ඔය ඉස්සරහ පිට වහලා තියෙන කුටිය ඇතුලේ වැඩ ඉන්නේ භාග්‍යතුන් වහන්සේ තමයි. ආලින්දයට ගිහිල්ලා උගුර පාදලා දොරට තට්ටු කරන්න එතකොට දොර ඇරෙයි. වෙනතන මේ කාරණාව ජීවමාන සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඊටාම වටිනවා. අපි අදත් කරන හැම පූජාවක්ම ජීවමාන බුදු පියාණන් වහන්සේට කෙරුවොත් විතරයි වටින්නේ. එහෙම වුණොත් තමයි ආනිසංස ලැබෙන්නේ. එහෙම නැත්නම් අපි සකස් කරලා තියෙන පිළිම වහන්සේ බදාම, කොන්ක්‍රීට්, එහෙම නැත්නම් හුණු, එහෙම නැත්නම් ගල් මොන හරි යමකින් නිර්මාණය කරපු පිළිමයක්. අපි හැබැවින්ම දන්නවා මේ ගල් මැටි වැලි වලට දාන ගෙනහිල්ලා පූජා කළාට වැඩක් නැහැ, වළඳන්නේ නැහැ, පිළිගන්නේ නැහැ කියලා අපි හොඳටම දන්නවා. මේක ඇතැම් අය ඒකම ඉස්මතු කරගෙන එතනමත් ඉන්නවා. වැඩක් නැහැ, කරන්න ඕනේ නැහැ කියලා. ඒ වුණාට මේ ප්‍රතිමා වහන්සේ ළඟට ඇවිල්ලා අපි ජීවමාන සංඥාවක් ගන්න ඕනේ. මේ කුටිය ඇතුලේ භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නවා. මොකද භාග්‍යතුන් වහන්සේ ඒක දේශනා කරලා තියෙනවා. ඔබගේ ශාස්ත්‍රඥ වහන්සේ අතීතයට ගියා කියලා එහෙම කල්පනා කරන්න එපා කියලා දේශනා කරනවා. තාමත් ලෝක සත්‍යයට අනුකම්පාවෙන් භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න බව භාග්‍යතුන් වහන්සේම දේශනා කරනවා. ඒ නිසා එහෙමනම් අපි ජීවමාන සංඥාව අරගෙන කටයුතු කරන්න ගත්තොත් තමයි අපිට පින් සිද්ධ වෙන්නේ වඩා වැඩියෙන්. එහෙමනම් අපි හදාගත්ත දානි ටික අරගෙන බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න විහාර මන්දිරයට යනකොට අපේ හිත තුළ කොහොමද තියෙන්න ඕනේ මේ සුගන්ධ කුටියටයි අපි යන්නේ කියන හැඟීම. එහෙමනම් රජ්ජුරුවන්ට රහතන් වහන්සේ දුන්න උපදේශය මහරජ ආලින්දයට ගිහිල්ලා උගුර පාදන්න. උගුර පාදලා දොරට තට්ටු කරන්න. එතකොට දොර ඇරෙයි කියලා මතක් කළා. දොර අරිනවා කියලා එහෙම නෙමෙයි මතක් කළේ. එතකොට දොර ඇරෙයි. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ කවදාවත් වැඩ ඉන්න තැනින් නැගිටලා ඇවිල්ලා කිසි කෙනෙකුට දොර අරින්නේ නැහැ. එහෙම අරින්න එක එළියේ ඉන්න කෙනාට දරින්න බෑ. හේතුව උන්වහන්සේ කිසි කෙනෙකුට පෙර ගමන් කරන්නේ නැහැ. ආසන පනවන්නේ නැහැ. එනකොට ගරු කරලා නැගිටින්නේ නැහැ. එහෙම භාග්‍යතුන් වහන්සේගෙන් සත්කාර සම්මාන ලබන්න පුළුවන් අය ලෝක ධාතුවේ නැහැ. අන්තිම ජීවිතේ ඊටාම ඉහළයි. ඉතින් අපේ ශ්‍රද්ධාව නම් බොහෝ තැන්වල නැති කරලා තියෙන නිසා අපි ගාව ශ්‍රද්ධාව හරි අඩුයි. අපිට සමහරලාට පුංචි කාලේ අපිටත් උගන්වලා තිබුණේ බෝසතාණන් වහන්සේටත් ශිල්ප උගන්වන්න ගුරුවරයෙක් හිටපු බව. සර්වමිත්‍ර කියලා ගුරුවරයෙක්ගෙන් ශිල්ප ඉගෙන ගත්තා කියලා අපේ පොත්පත්වල තියෙන්නේ. ඒ කියන්නේ අපිට උගන්වපු පොතපත පවාම වැරදි කියන කාරණාව එතන කියවෙන්නේ.
සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේට නෙවෙයි. එතනින් එහා ආත්ම ගණනාවකම බෝධිසත්වයන්ට ගුරුවරු නැහැ. ඒ ගුරුවරු නැත්තේ මේ වෙනකොට අප්‍රමාණ වූ පුණ්‍ය ධර්මයන්ගෙන් පිරීලා ඉන්නේ. වෙන කිසි කෙනෙකුට ගරු කරන්න පුළුවන් තැනක එහෙම නෙමෙයි ඉන්නේ. එහෙමනම් ගුරුවරයෙක් ඉන්නවා කියලා කියන්නේ අනිවාර්යෙන් ශිෂ්‍යයා ගුරුවරයාට ගරු කරන්න ඕනේ. ගුරුවරයාට වඳින්න ඕනේ. මාතෘ ගර්භයෙන් එළියට වඩිනවත් එක්කම තමයි නෙළුම් මල් මත හිටගෙන බැලුවේ මේ 10000ක් සක්වලේ මට වඩා ඉහළ අය ඉන්නවද කියලා. උතුම් අය ඉන්නවද කියලා. ඒ බලන වෙලාවේ 10000ක් සක්වලම හරියට තමන් ඉස්සරහ පිට තියෙන මිදුලක් වගේ පේනවා. මේ වෙලාවේ තමයි මහා කල්ප 16000ක් විතර ආයුෂ තියෙන රහත් වෙච්ච ශ්‍රීනාස්ත්‍රව බ්‍රහ්ම රාජයෝ ඇවිල්ලා දන ගහලා වැඳලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේට වඩා උතුම් අය තව කොහෙද ලෝකේ කියලා. දැන් මේ වෙලාව සිද්ධාර්ථ කුමාරයා බ්‍රහ්මචාරීද? තාම බ්‍රහ්මචාරී නෑ මේ උපන්න විතරනේ. නමුත් එතකොට ඇවිල්ලා වඳින්නේ කවුද? වඳින්නේ සව් කෙලෙසුම්ම නසාපු මහරහතන් වහන්සේලා. කෙලෙස් නසලා නැති තාම බ්‍රහ්මචාරී උනේ නැති තාම බෝසතාණන් වහන්සේට කෙලෙස් නසාපු මහරහතන් වහන්සේලා වඳිනවා කියලා කියහම මේක අපිට හිතා ගන්න පුළුවන් තැනක එහෙම නෙවෙයි මේ කාරණාව තියෙන්නේ. එහෙමනම් ඒ තරම් මහෝත්තමයන් වහන්සේට ගුරුවරයෙක් හිටියානම් ගුරු ගෞරවය නිසා වඳින්න ඕනේ. ඉතින් ගුරුවරයෙකුට වැන්දොත් ඒ වැඳුම උහුලන්න නම් කෙනෙක් ලෝකේ නැහැ. සුද්ධෝදන රජුරවන්ට පුතෙක් ලැබුණ කියලා ආරංචි වෙනකොට අසිත කාලදේවල තාපසතුමා මහා මායා දේවින් වහන්සේ සිල් ගන්නේ මේ තාපසතුමාගෙන්. සුද්ධෝදන රජුරවන්ගේ ගුරුතුමා පංච අභිඥා අෂ්ට සමාපත්තිලාභී. කොහොමද කියනවනම් දවල්ට කෑම කාලා විවේක ගන්න හිතුනහම එතුමා කොහාටද විවේක ගන්න යන්නේ? කැලෑවකට ගහක් මුලට විවේක ඉන්දිය එහෙම නෙමෙයි අසිත කාල දේවල තාපසතුමා යන්නේ. එතුමා දවල්ට විවේක ගන්න යන්නේ තව්තිසාවට. දවල්ට මෙහෙන් කෑම කාලා තව්තිසාවට ගිහිල්ලා විවේක අරගෙන තමයි ආපහු පස්සේ මනුස්ස ලෝකෙට එන්නේ. මේ සිද්ධාර්ථ කුමාරයා බලන් ඉන්නෙත් එහෙම. දවල් කෑම කාලා තව්තිසාවට ගිහිල්ලා විවේක අරගෙන දෙව්ලොවින් බැහැලා එන ගමන් තමයි එන්නේ මහරජ පුතෙක් උපන්න කියලා ආරංචි ඒ පුතා බලන්නයි ආවේ. ඉතින් මේ තරම් පුද්ගලයෙක් අසිත කාල දේවල රජුරුව ඉක්මනට ගිහිල්ලා දරුවා අරගෙන එනවා. ස්වාමීනි මේ මගේ පුතා. පුතාට කියනවා පුතේ හැමෝම ගිහිල්ලා මේ මහා ඍෂිවරයාගෙන් ආශිර්වාද ගන්නකොට උඹ බලන්න මේ ඍෂිවරයා මේ ගෙදරට මාලිගාවට ආව කියලා කියන්නේ උඹ මේ ලෝකයේ මෙසේ පුද්ගලයෙක් නෙමෙයි. වැඳලා සමාව ගනින් මගේ පුතේ කියලා තමයි බිම තියන්න හැදුවේ. බිම තියන්න හදනකොටම සිරිපතුල් තමයි ජටාවේ වැදුනේ. කාලදේවල තාපසතුමා නම් වහාම තමන්ගේ අභිඥාව මෙහෙවල බැලුවා ඒකට හේතුව මොකද්ද කියලා. සුද්ධෝදන රජුරන්ට හිතුනේ මගේ පුතාට මහා ලොකු අයහපතක් අවාසනාවක් මගේ පුතාගේ විනාශය උදා වුණා කියලා තමයි කල්පනා කළේ. ඒ වෙලාවේ රජුරුව සමාව ගනින් කියලා බිම තියන්න හදනකොට කාලදේවල තාපසතුමා නැගිටිනවා මහරජා ඔබ ලෑස්ති වෙන්නේ මම මරන්නද කියාගෙන තමයි නැගිටින්නේ. මොකද එයාගේ අභිඥාවෙන් එයා ඒක දැක්කා. බැරි වෙලාවත් බිම තියන්න හැදුවා එහෙමනම් මොනවද වෙන්නේ? සඳහන් කරනවා කාලදේවල තාපසතුමාගේ හිස තල් ගහකින් ගෙඩියක් ගැලවිලා වැටෙනවා වගේ ඒ වෙලාවෙම ගැලවිලා බිම වැටෙනවා කියලා බිම තිබ්බනම්. ඒක කාලදේවල තාපසතුමා දන්න නිසා තමයි මහරජා මම මරන්නද ලෑස්ති වෙන්නේ කියලා නැගිටින්නේ. ඉතින් සිද්ධාර්ථ ගෞතම කියලා කියන්නේ මෙන්න මෙහෙම කෙනෙක්. බෝධිසත්ව අවදීම. ඒ නිසා උන්වහන්සේ කිසි කෙනෙකුට නැගිටලා එහෙම දොර අරින්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේට මේ ලෝකෙ කිසිම දොර කවුලුවක් වැහෙන්නෙත් නැහැ. කොහොම යතුරු දාලා වහලා තිබුණත් උන්වහන්සේ ළඟට ඇවිල්ලා අදිෂ්ඨාන කළොත් ඇරෙන්න කියලා ඒ ෂණයෙන් දොර ඕනෙම යතුරු කවුලුවක් ඇරෙනවා. ඉතින් කෙනෙක් ඇවිල්ලා දොරට තට්ටු කරනකොට උන්වහන්සේ අදිෂ්ඨාන කරනවා දොර ඇරෙන්න කියලා. එහෙම නැත්නම් දොර දිහාවට ශ්‍රී හස්ත ධාතුව දිගු කරනවා. ඒත් සමගම දොර ඉවර වෙනවා. මේ තට්ටු කරන ක්‍රමයත් හරි විශේෂයි. සමහර අය ඇවිල්ලා මේ දොරට තට්ටු කරන්නේ එක එක විදිහට. සමහරව ඇවිල්ලා දොරේ ඉහළින්ම තට්ටු කරනවා. ඒ වෙලාවට භාග්‍යතුන් වහන්සේ දන්නවා කවුද ඇවිල්ලා ඉන්නේ කියලා.
දොරේ ඉහළින්ම තට්ටු කිරුවොත් ඇවිල්ලා ඉන්නේ දෙවිවරු. දොරේ මැද්දෙන් තට්ටු කිරුවොත් ඇවිල්ලා ඉන්නේ මිනිස්සු. දොරේ යටින් තට්ටු කිරුවොත් ඇවිල්ලා ඉන්නේ නාග ලෝකෙන්. ඉතින් කවුරු ආවත් භාග්‍යතුන් වහන්සේ දොර ඇරෙන්න අදිෂ්ඨාන කරනවා. ඉතින් රජුරුත් කුටිය ළඟට යන්න කලින් පංච කකුද භාණ්ඩ ටික රජෙක් සතු පංච කකුද භාණ්ඩ කියලා කියන්නේ රජෙක් බවට පත් කරන්න අවශ්‍ය උපකරණ ටික. මංගල හසිපත, නලල් පටය, ඔටුන්න ඇතුළු උපකරණ ටික පංච කකුද භාණ්ඩ කියලා කියන්නේ. ඉතින් මේ රජවරු නලල් පටියක් බැඳලා තියෙනවා. රජවරු ඇයි නලල් පටියක් බඳින්නේ? මේ නලල් පටිය රත්තරන්. ඇයි මේගොල්ලෝ නලල් පටියක් බඳින්නේ? මේගොල්ලෝ නලල් පටියක් බඳින්නේ බුදු පියාණන් වහන්සේගේ නලල් තලයේ මත නලල් පටයක් හා සමාන විශේෂ මාංශ රැල්ලක් පිහිටලා තියෙන නිසා. ඒ මාංශ රැල්ල නිසා භාග්‍යතුන් වහන්සේගේ මුව මඩල ඉතාම සුන්දරව පේනවා. එහෙම මාංශ රැල්ලක් අපිටවත් අනික් මිනිස්සුන්ට නැති නිසා තමයි රජවරු නලල් පටියක් බඳින්නේ. භාග්‍යවතුන් වහන්සේගේ රූප ස්වභාවය රත්තරන් පාටයි. ස්වභාවයෙන්ම භාග්‍යවතුන් වහන්සේ රත්තරන් පාටයි, දිලිසෙනවා හැම වෙලාවෙම. අංගීරසං පස්ස විරෝචමානං කියලා එක තැනක සඳහන් කරනවා. අංගීරස කියලා කියන්නේ රත්තරන් පාටින් දිලිසෙනවා. අංගීරසං පස්ස කියන පාලි වචනේ තේරුම බලන්න කියන අර්ථය. විරෝචමානං විරාජමාන වෙනවා භාග්‍යවතුන් වහන්සේ කොයි වගේද? අංගීරසං රත්තරන් පාටින් විරාජමාන වෙනවා. පිංග්‍යානි බ්‍රාහ්මණතුමා බුදුරජාණන් වහන්සේට ස්තුති කරපු ගාථාවේ 3 වෙනි පදේ. ඉතින් ඒ නිසා සම්පූර්ණ රත්තරන් පාට නලල් තලයේ මත පිහිටලා තිනවා රිදී පාට ඌල්ද රෝම ධාතුව. හරියට රිදී ගුලියක් නලල් තලයේ මත තැම්පත් කෙරුවා වගේ. නලල් තලයේ රත්තරන් පාටයි, රිදී සුදු පාටට හුරුයි. හල්දිය පාටක් වගේ. ඉතින් මේ නලල් තලයේ මත රිදී ගුලියක් වගේ ඌල්ද රෝම ධාතුව තියෙනකොට මේ මුහුණට එකතු වෙන ලස්සන තව ලක්ෂ කෝටි ගාරයකින් වැඩි වෙනවා. ඉතින් මේ ඌල්ද රෝමය කියලා කියන්නේ කෙස් ගහක්. දිග ඇරියොත් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී හස්ත ධාතුවෙන් භාගයක් විතර දිගයි. ඇත ඇරියාම දකුණට කැරකිලා ගුලියක් වගේ නලල් තලයේ මත පිහිටනවා. ඉතින් මෙන්න මේ විශේෂ මාංශ රැල්ල නිසා රජවරුද නලල් පටියක් පාවිච්චි කරලා තියෙනවා. ඒ සියලුම දේවල් ලෙහෙල ගලවලා දීඝකාරායන අතට දීලා රජුගේ පෞද්ගලික සාකච්ඡාවක් නිසා භාග්‍යතුන් වහන්සේ ළඟට යන්නේ තනියම. ඒ ගිහිල්ලා බුදු පියාණන් වහන්සේ ළඟ භාග්‍යතුන් වහන්සේගේ සිරිපතුල දෑතින්ම අල්ලගෙන බිම නලල තියාගෙන බුදුරජාණන් වහන්සේට වඳිනවා. මේ වන්දනා කරපු හරි ලස්සන ක්‍රමයක්. භික්ෂුන් වහන්සේලාට වඳිනකොට අතීතේ හැමෝම මේ පාද අතගාලා වැඳලා තියෙන්නේ. මහරහතන් වහන්සේලාට වඳිනකොට පාද අතගාලා වැඳලා තියෙන්නේ. අදත් ඊටාම නිවැරදිම වන්දනා ක්‍රමය නම් ඒක. ඒ ස්ත්‍රී පුරුෂ කියලා ભેදයක් නැහැ ඒකට. පාද අතගාලා පාද සම්බාහනය කර වැඳලා තියෙන කොසල් රජුව මෙතන වඳින්නේ බුදු පියාණන් වහන්සේගේ සිරිපතුල සම්පූර්ණයෙන්ම පොඩි කරනවා, සම්බාහනය කරනවා. ඉදිරිපස විතරක් නෙමෙයි විලුඹ පැත්තේ ඉඳලම සම්බාහනය කර මම කවුද කියලාත් කියනවා. ස්වාමීනි මම කොසල් රජු වෙමි. ස්වාමීනි මම කොසල් රජු වෙමි. ස්වාමීනි මම කොසල් රජු වෙමි කියලා පාද සම්බාහනය කර වැඳලා තියෙන්නේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා මහරජය මේ දිරලා කුණු වෙලා යන උපාදානස්කන්ධයට මෙච්චර ගරු කරන්නේ ඇයි කියලා. මේ පාද සම්බාහනය කරනවානේ හරි ආදරෙන්. ඒ වෙලාවේ රජුව මතක් කරනවා ස්වාමීනි මම සම්මා සම්බුදුරජාණන් වහන්සේ අඳුරලා තියෙන්නේ. මම අඳුරනවා සම්මා සම්බුද්ධ කියන්නේ කවුද කියලා. ඒ මනාව සද්ධර්ම ශ්‍රවණය කිරීම නිසා සම්මා සම්බුද්ධ කියන්නේ කවුද කියන කාරණාව පිළිබඳව මට මෙන්න මෙවන් ධර්මාන්වයක් තියෙනවා ස්වාමීනි කියන කාරණාව ප්‍රකාශ කරනවා. ඒ කාරණාව ඊටාම වටිනවා. එතකොට අපි තාම මේ සම්මා සම්බුද්ධ කියන මහා පුරුෂයාණන් වහන්සේ අපි අඳුරන්නේවත් නැහැ. ඒකයි මෙතනින් තේරෙන්නේ. අපිට නිකන් බුද්ධ නම් තවත් එක වචනයක් විතරයි. ඒ නිසා අපි ගාව ශ්‍රද්ධාව නැහැ.
ඒ ශ්‍රද්ධාව නැති නිසා අපිට මාර්ගඵල ලැබෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේ මහා පුරුෂයන් වහන්සේ අවබෝධ කිරීමම මාර්ගඵල ලබන්න එක හේතුවක්. අය වෙන කිසි දෙයක් අවශ්‍ය නැහැ. සම්මා සම්බුද්ධ කියන්නේ කවුද කියලා තේරුම් ගන්න ඕනේ. පින්නතේ මේ අති උත්තමයන් වහන්සේ අවබෝධ කළේ නැත්නම් කවුද කියලා අපිට උන්වහන්සේ සරණ යන්න බැරුව යනවා. ඒකයි දුක්ඛදායකම කතාව. අවබෝධ කරන්නේ නැතුව කොහොමද සරණ යන්නේ? අඳුරන්නේ නැති කෙනෙක් සරණ යන්න පුළුවන්ද? සරණ යන්න ශ්‍රද්ධාව ඇති වෙන්නේ අඳුරගත්තොත්. ඉතින් උන්වහන්සේ සරණ ගියේ නැත්තම් සරණ ගියපු කෙනාටයි බෞද්ධ කියලා කියන්නේ. උන්වහන්සේ සරණ ගියපු නැති කිසි කෙනෙකුට බෞද්ධ කියලා කියන්නේ ඒක තමයි මේ ලෝකේ බෞද්ධයෙක් බවට පත් වෙනවා කියන එක ඒ තරම් අමාරු කාර්යයක් බවට පත් වෙන්නේ. මේ ලෝකේ අමාරුම වැඩේ මොකක්ද කියලා ඇහුවොත් බුදුන් සරණ යෑමයි මේ ලෝකේ තියෙන අමාරුම වැඩේ. වෙන කිසි දෙයක් මේ ලෝකේ අමාරු නෑ. හේතුව සම්මා සම්බුද්ධ නම් කවුද කියලා හඳුනන්න ඕනේ. කෙනෙක් හරියටම භාග්‍යතුන් වහන්සේ හඳුනගෙන සරණ ගියොත් එයාට මොනවද ලැබෙන ප්‍රතිලාභ? සුකස්සා හාරාසෝ අග්ගිකා සුඛ විපාකා සග්ග සංවත්තනිකා ආදි වශයෙන් පුණ්‍යාභිසන්ද සූත්‍ර දේශනාවේ පැහැදිලි කරලා තියෙනවා. මේ දේශනාව මීට කලින් මේ පින්නතුන් අහලත් තියෙනවා. ඉතින් මෙතන සූත්‍ර දේශනාව සම්පූර්ණ කරන්න අවශ්‍ය නිසා සදාහන් කිරුවොත් භාග්‍යතුන් වහන්සේ සරණ ගියපු කෙනා මහා බ්‍රහ්ම රාජයෙක් ඇවිල්ලා බුදු පියාණන් වහන්සේට වැඳගෙන ප්‍රකාශයක් කරනවා. සුද්ධාවාස වලින් එන බ්‍රහ්ම රාජයෙක්. සමහරලාට මේ බ්‍රහ්ම රාජයෝ අපේ බුදු පියාණන් වහන්සේ විතරක් දැකපු අය එහෙම නෙවෙයි. පෙර බුදුවරු 7 දෙනෙක් දැකපු බ්‍රහ්ම රාජයෝ තාමත් සුද්ධාවාස වල ඉන්නවා. එවන් බ්‍රහ්ම රාජයෙක් තමයි මේ ඇවිල්ලා වඳින්නේ සමහර විට. දන ගහගෙන වැඳගෙන කියනවා යේ කේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායං පහාය මානුසං දේහං දේව කායං පරිපූර්ණස්සන්ති යේ කේචි බුද්ධං සරණං ගතාසේ යමෙක් සම්මා සම්බුදුන් අවබෝධ කරගෙන සරණ ගියා නම් නතේ ගමිස්සන්ති අපායං ඔහු කවදාවත් අපාය නම් යන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේ හඳුනගත්ත කෙනා සරණ ගියපු කෙනා. පහාය මානුසං දේහං මේ මනුස්ස කයෙන් ප්‍රාණ වායුව ඉවත් වෙලා යනවත් සමගම දේව කායං පරිපූර්ණස්සන්ති සම්පූර්ණ කරන්නේ කොහෙද? දෙව් පිරිසයි ඒ පුජ්‍යලයා සම්පූර්ණ කරන්නේ. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ හඳුනගත්ත කෙනා. භාග්‍යවතුන් වහන්සේව සරණ ගියපු කෙනා අපාය යන්නේ නැහැ කියන කතාව මෙතන කියලා තියෙන්නේ. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ සරණ ගියපු අයට කියන්නේ බෞද්ධ කියලා. එහෙනම් බෞද්ධයා කවදාවත් අපාය යන්නේ නැහැ කියන කාරණාවයි මෙතන කියවෙන්නේ. එහෙමනම් උන්වහන්සේගේ ශ්‍රාවකයයි හිතාගෙන ඉන්න අපි මොනතරම් ලෝක ධාතුවේ උත්තරීතර තැනකද ඉන්නේ. එහෙමනම් වහ මේ ජීවිතෙන් අපි ඉක්මන් කළ යුත්තේ කවුරු හඳුනගන්නද? මේ ජීවිතේ වෙන කිසි කෙනෙක් හඳුනන්න අවශ්‍ය නැහැ. මුලින්ම හඳුනා ගන්න අවශ්‍ය ලෝක ධාතුවේ පහළ වෙච්ච අති ශ්‍රේෂ්ඨ වූ මනුෂ්‍ය රත්නය සම්මා සම්බුද්ධ කියන මහෝත්තමයන්න් වහන්සේ හඳුනගන්න එක තමයි ජීවිතයේ අංක 1ට කරන්න තියෙන වැඩේ. අපි හැමෝම දවසක මැරෙනවා. අපි මැරෙන අයට ආපහු ජීවිතයක් තියෙනවා. මැරිලා යන්නේ කොහෙද කියන තැන තීරණය කරන්න හොඳ සාධකයක් බවට පත් වෙනවා භාග්‍යතුන් වහන්සේ සරණ යාම. ඒ නිසා ධර්මදේශනාවට තියෙන කාල වේලාව නිමා වෙලා නිසා මේ දීර්ඝ ශ්‍රේෂ්ඨ දේශනාව තවත් දේශනාවකින් හමාරකින් තමයි නිමා කරන්න වෙන්නේ. අද මේ උතුම් ධර්මාන්වයන් රැසක් අන්තර්ගත වෙන සූත්‍ර දේශනාව සදහවතුන් වෙනුවෙන් දේශනා කරන්න ඒ සූත්‍ර දේශනාව ආරම්භ කරන්න දායකත්වයේ ලබා දුන්න දායක පිරිසයි මේ වාගේ ශ්‍රේෂ්ඨ ධර්ම කාරණා ලෝකයට දානය කරන්න අපි මූලිකත්වයේ ගත්තා කියලා කල්පනා කරනකොට තියෙන පුදුමාකාර ධර්ම ප්‍රීතියක්. එනම් මෙතෙක් වේලා සද්ධර්ම ශ්‍රවණය කරමින් ධර්ම කාරණා තේරුම් ගනිමින් සම්මා සම්බුදු පියාණන් වහන්සේ අවබෝධ කරවීමේ පියවර ප්‍රගුණ කරන්න තීරණය කරමින් කටයුතු කරන අපිට මේ තුලින් රැස් කරගත්ත උතුම් පුණ්‍ය සම්භාර ධර්මයන් නිසා සංසාර ජීවිතේ සුවපත් කරගන්න එයම මහත් වූ වාග්යක් පිටු වහලක් ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අද ධර්ම දේශනාවේ සදැහැති දායකත්වය අංක 29න් 8 මලබාර් හරස්පාර ගම්පොළ පදිංචි දයානන්ද වික්‍රමසිංහ පියාණන්
සහ රූපා වික්‍රමසිංහ මෑණියන් ඇතුළු පවුලේ සහෝදර සහෝදරියන් විසින් උතුම් පරමාර්ථය 2016 පෙබරවාරි මාස 3 වෙනි දින පරලෝ සැපත් වයස 27ක් වූ ශලිනී දිල්හාරා වික්‍රමසිංහ දයාබරණීය දියණියට පින් අනුමෝදන් කිරීම සහ වසර 35කට පමණ පෙර පරලෝ සැපත් නාමල් අරවින්ද වික්‍රමසිංහ දයාබරණීය පුතාට පින් අනුමෝදන් කිරීම අකල් මරණ සසරේදී කිසිදා සිදු නොවේවා ප්‍රඥාව දීර්ඝායුෂ සහ නිරෝගී භාවය ලැබ නිවන් අවබෝධයේ පිණිස මේ පින ඒ දෙදෙනාටම හේතු වේවා කියලා ආශිර්වාද කරනවා. ඊට අමතරව පින් අනුමෝදන් කරනවා අතිගරු දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී භව හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම තවත් මෙවැනි ධර්ම දේශනාවන් පවත්වා ශ්‍රාවකයන් හට නිවන් අවබෝධ කිරීම පිණිස ශක්තිය ධෛර්යය වාග්ය වාසනාව උදා වේවා කියලා බොහෝම කල්යාණ මිත්‍රත්වයෙන් අපට ආශිර්වාද කරනවා. මෙම ධර්ම දාණයට සහභාගී වූ සියලුම ඥාති හිතවතුන්ට නිරෝගී භව හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමටත් මියගිය දෙමව්පියන් ඇතුළු සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත් දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු රැකියා කටයුතු ව්‍යාපාර කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවායි ආශිර්වාද කරමින් ප්‍රාර්ථනා කිරීමත් සියලුම දෙනාට ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්න මේ මහා කුසලයේ පාරමිතාවක් වේවා කියලා ආශිර්වාද කරන අතර සෙත් ප්‍රාර්ථනා කරනවා පැවිදි උතුමන් ගිහි ප්‍රභූන් සහ අභීත රණවිරුවන්ට පුණ්‍යානුමෝදනා කිරීම ආබාධිත රණවිරුවන්ට සෙත් පැතීම අස්ගිරි පාර්ශවයේ අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් ඇතුළු ත්‍රිනිකායික අතිපූජ්‍ය මහානායක සහ අනුනායක මාහිමිපාණන් වහන්සේලාට සෙත් ප්‍රාර්ථනා කිරීම බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ සහ සභාපති කොළඹ 7 ශ්‍රී සම්බෝධි විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද අවසරයි දරණාගම කුසල ධම්ම නාහිමිපාණන් වහන්සේ සහ කාර්ය මණ්ඩලයේ සියලුම මහත්ම මහත්මීන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමත් මහනුවර අනගාരിക ධර්මපාල මාවතේ කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් මහා විහාරස්ථානයේ විහාරාධිපති උතුරු හා මධ්‍යම දිසාවේ අධිකරණ සංඝ නායක ශාස්ත්‍රපති යටිනුවර අවසරයි සුමන නායක ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාට සෙත් ප්‍රාර්ථනා කිරීමත් දේශකයන්න් වහන්සේටත් මෙම පුණ්‍ය කර්මයට සහභාගී වූ හා ධර්ම ශ්‍රවණය කළ ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට ආශිර්වාද කිරීමත් මේ පින්නතුන්ගේ උතුම් ප්‍රාර්ථනාවන් අතර තියෙනවා. ඔබ මා විසින් රැස් කරගත් මේ සියලුම පුණ්‍ය ධර්මයන් සම්‍යක් දෘෂ්ටික දිව්‍ය බ්‍රහ්ම රාජවරුන්ට අනුමෝදන් කරමින් ආශිර්වාද කරන අතර ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධාන අනුශාසක මහා කම්මට්ටානාචාර්ය අතිපූජනීය අවසරයි මේ දිනවල යම් රෝගාබාධ තත්වයකින් පසු වෙන නාවිනේ ආර්ය ධම්ම ලොකු ස්වාමින් වහන්සේටත් මේ සියලුම පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් තවත් চিරාත් කාලයක් මේ රටේ සම්මා සම්බුද්ධ ශාසනය ජීවමාන කරන්න ඒ සංඝ පීතෘන් වහන්සේට ශක්තිය ධෛර්යය වාග්ය වාසනාව උදා වේවා කියලා අපි ආශිර්වාද කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සාදු සාදු සාදු. පින්වත්නි, අප කෙරෙහි අනුකම්පාවෙන් ධම්මචේතිය සූත්‍රයේ අසුරෙන් එම උතුම් ධර්ම දේශනාව සිදු කොට වදාළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස පින්වත් ස්වාමීන් වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිස මේ උතුම් ධර්ම දානමේ කුසලය හේතු වාසනා වේවායි සාදුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. පින්වත්නි, ඔබටත් මෙවැනි ධර්ම දේශනාවක සදැහැති දායකත්වයේ දැරීමට පින් සිත් 15 වේ නම් අපට කතා කරන්න 081 494 61 66. ඒ මතක් කිරීමත් සමගින් මහනුවර පොත්ගුල් මහා විහාරයේ සිට සජීවී ලෙස පටිගත කළ බෞද්ධ රූපවාහිනී දායකත්ව සද්ධර්ම දේශනාව මෙතකින් නිමහවට පත් වෙනවා. පින්වත් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.